සූවිසි වසරක ස්වර්ණාභිමානය. And now, live at 6:50. අයබෝවන් රටමිලන අපේ ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානය සමගින් මේ සතියන්තයේදීත් ඔබව සුපුරුදු ලෙසින් මුණගැසෙනවා. ශ්‍රේක අයබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයබෝවන් සුබ සන්ධ්‍යාවක් චන්දන. අදත් අපි සූදානම් ගෙවුණු පැය 24 උණුසුම් කළ වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. පුංචි තිරයේ විශිෂ්ටයි නැගෙන 25 වන සුමති සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් කොළඹ වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. එහිදී කවදත් කොතනත් සම්මානනීය වන ශ්‍රී ලාංකේය අභිමානය ස්වර්ණවාහිනිය සම්මාන රැසකින්ම පිදුම් ලැබුවා. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් තිරය මත විශිෂ්ටයෙන් ඇගෙන 25 වන සුමති සම්මාන මහිමාලංකාරය ශිරන්ති රාජපක්ෂ මැතිනිය හා සුමති සම්මාන උළෙලේ අර්ථපතිත්වයේ දරන තිලංග සුමතිපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් වෝටර්සේජ්හිදී ඊයේ රාත්‍රිය ආරම්භුණා. පුංචි තිරේ සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් විශිෂ්ටීන් අතරින් අති විශිෂ්ටීන් සම්මානනීය වූ සුමති සම්මාන මහිමාලංකාරය විචිත්‍රවත් අංග රැසකින් සමලංකෘත වුණා. ශ්‍රී ලාංකේය අභිමානය ටෙලිවිෂන් කරණයට කැන්දෙන ස්වර්ණවාහිනිය සුමති සම්මාන මහිමාලංකාරයේදී කූට ප්‍රාප්තියට පැමිණෙමින් ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාව තුළ ඉතා කෙටි කලකින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ සරාගේ චරිතය නිරූපණය වෙනුවෙන් ප්‍රේක්ෂක ඡන්ද 23,93,841ක් ලබා ගනිමින් සජිත අනුත්තර ඇන්තනී ජනප්‍රියම නළුවා ලෙසින් සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. සුමති සම්මාන මහිමාලංකාරයේදී ජනප්‍රියතම නිලිය ලෙසින් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පාටලීගේ චරිතය නිරූපණය කරන සෙනාලී ෆොන්සේකා ප්‍රේක්ෂක ඡන්ද 11,98,830ක් හිමිකර ගනිමින් සුමති සම්මානය හිමිකර ගත්තා. මීට අමතරව මෙවර සම්මාන උළෙලේ හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ස්වර්ණවාහිනියට හිමි වුණා. එසේම කවදත් සමබර ප්‍රවෘත්ති නිරවද්‍ය ලෙස ප්‍රේක්ෂකයා වෙත සංවේදනය කරන ප්‍රවෘත්ති සන්නාමය ලයිව් ඇට් 8 ප්‍රවෘත්ති අංශය සම්මාන ද්විත්වයකින් පෙදුම් ලැබුවා. 25 වන සුමති සම්මාන රාත්‍රියේදී ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ මහතා සහ ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු මහත්මිය ජීවිතේ එක්වරක් පමණක් කලාකරුවෙකුට පිදෙන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂ සිදුවීමක් වුණා. ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙන අතරම ඊට යට නොවී අපි නිදහස් රටක් ලෙස ඉන්දියන් සාගරයේ බල අරගලයේ ගොදුරක් නොවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ මාතර පිටබැද්දර අද පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේ 16 වන අදියරට එක්වෙමින්. මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කිරිවැල් කැලේ උතුර තුන්වන පියවර ග්‍රාම සේවා වසම කේන්ද්‍ර කරගනිමින් අද 16 වන ගම සමග පිළිසඳර වැඩසටහන පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෑරංගල මහාවිද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ගම සමග පිළිසඳර වැඩසටහනේ වැඩ කටයුතු ආරම්භ වුණා. තමන් එනකොටත් දැක්කා ගිය රජයෙන් අර ගම්මාන හැදුවනේ ගෙවල් මම හිතන්නේ මේ පැත්තෙත් සමහර ගෙවල් හැදලා තිබෙනවා විශේෂයෙන්ම ඔය කෑගල්ල ඒ වගේ දිස්ත්‍රික්කවල ඒවම කැලෑව මැද හදලා තිබුණේ ඒවයි ගස් කපපුවා ගැන කිසිම දෙයක් නැහැ අර පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව ඒකේ හැම පිටේකම කියන්නේ මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්නු ප්‍රමුඛත්වයේ අඩුකම නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් උනේ කියන්නේ ඊළඟට රණවිරුවන්ව අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාලා නඩු දාලා තවමත් විශාල කරදරයක් ඒ අයට දැන් මට තවමත් ඒ අය ඒ නඩු වලින් නිදහස් කරගන්න විශාල ප්‍රශ්නයක් වෙලා ඊළඟට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදී යෝජනාවලට සමානුග්‍රහය දක්වලා අපේ ස්වෛරීත්වය අපේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කළ දැම්මා. ජිනීවාවල ඉල්ලා අසුනා ඒ සමානුග්‍රහයෙන් ඒකට ඒගොල්ලන්ට අපිට විරුද්ධව වැඩ කරනවා. ඒකට කමක් නැහැ. අපි මුහුණ දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපේ වැඩ අපිට කරගන්නට පුළුවන්. අපි නොබියව ඒවට මුහුණ දෙනවා. ඒක තමයි අවශ්‍ය. බලය බෙදීම කියලා මේ නැවත බෙදුම් වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය
මේ භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කරගන්නට අපේ ස්වෛරීත්වය පාවා දෙන්නට අපි සූදානම් නැහැ. අපි බලයට පත් කරේ මෙන්න මේ මූලික දේවල් නැවත හරි මඟට යොදවන්න. මගේ මේ කාලය ඇතුළතදී මට මුහුණ දෙන්නට වුණු ප්‍රශ්න සියල්ලක්ම ගිය ආණ්ඩුව කරපු දේවල් නිසා ඒවා නිවැරදි කරන්න ගිහින්. ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව දෑරංගල, කිරිවැල් කැලේ උතුර, කිරිවැල් කැලේ දකුණ ඒ අවට ගම්වල ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට එම ජනතාව කටයුතු කළා. එළඹෙන අලුත් අවුරුදු සමයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ මේ වන විට සකස් කරමින් පවතින බවයි. සිංහල දෙමළ අලුත් අවුරුදු සමය ලංවීමත් සමග බොහෝ ජනතාව ඇඳුම් පැළඳුම් සහ බඩු බාහිරාදී මෙලදී ගැනීමට සාප්පු සංකීර්ණ වෙත යාම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ ජනතාව සෞඛ්‍ය නිර්දේශ නොතකා සාප්පු සවාරිවල නිරත වූහොත් COVID-19 පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බවයි. සාප්පු සවාරි යන්න එහෙම නැත්නම් පොදු ස්ථානවල ඒකරාශී වෙන්න සුදුසු කාලයක් නෙවෙයි මේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සාප්පු සවාරි යනවා නම් අත්‍යවශ්‍යම දෙයකට පමණක් සීමා කරන්න, කෙටි කාලයකින් හැකි ඉක්මනට කරන්න, ඇඳුම් පැළඳුම් නිතරම අතපත ගෑම, ෆිට ඔන් කරලා බලන එක, මේ වගේ දේවල් වලින් වැළකීම, ඒ යන හැම තැනකම මීටරයක දුරස්ථභාවය තබා ගැනීම ඉතාමත්ම වැදගත්. මේ අලුත් අවුරුද්ද කොයි ආකාරයටද අපි සමරන්න ඕනේ, මොනවද අපි කළ යුත්තේ, මොනවද නොකළ යුත්තේ කියන දේ ජනතාවට සිහිපත් කිරීම සඳහා මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරනවා. එය ලබන සතිය තුළදී ජනතාවට දැනගන්න සලස්වනවා. මේ දිනවල අවුරුද්ද සැමරීමට පෙර සූදානමක් ලෙස ඔබ විවිධ ප්‍රදේශවල ගමන් කරනවා. ඒ ගමන් කරන අවස්ථාවේදී ඔබට කොවිඩ් රෝගය වැළඳුනොත් ඔබේ නිවසේ අයට අනිකුත් සමාජිකින්ද සියල්ලටත් ඒ ව්‍යාප්ත වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ නිවසින් පිටතට යන සෑම අවස්ථාවකදීම සාප්පු සංකීර්ණ වලට, වෙනත් ස්ථාන වලට යාමේදී නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කරන්න. ඒ වගේම පාරිභෝගික ආයතනවල කළමනාකරුවන්, අධීක්ෂකයින් සෑම විටම අදාළ සෞඛ්‍ය සිරිත ආරක්ෂා වෙන පරිදි කටයුතු සම්පාදනය කර තබන්න නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධව අවධානයෙන් සිටිනවා. ඒ නවය මාර්ගයේ යාපනය පලයි ඉත්තාවිල් ප්‍රදේශයේ ඊ රාත්‍රී සිදු වූ මාරක රියානතුරින් එකම පවුලේ පියා සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිරිස ගමන් කළ මෝටර් රථය ටිපර් රථයක ගැටී අනතුර සිදු ඇති බවයි පලි පොලිසිය කියා සිටියේ. යාපනයේ දෙස සිට පලි ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ඊ රාත්‍රී 9:30ට පමණ පලයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. අනතුරින් එහි ගමන් කළ එකම පවුලේ පියා සහ 14 හා 12 හැවිරිදි දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටිපර් රථයේ රියදුරු අනතුර සිදුවීමත් සමග පලා ගොස් ඇති අතර පසුව පොලිසිය පැමිණ ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත්තා. මේ අතර අද පෙරවරු 10ට පමණ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ හොරිගහමුල ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණා. මාර්ගය හරහා මාරු වීමට තැත් කළ පුද්ගලයෙකු යතුරු පැදියක ගැටී ඉදිරියෙන් පැමිණි බස් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදු වුණා. එම අවස්ථාවේ යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. අනතුරින් පසු එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා. ඒ නවේ ප්‍රධාන මාර්ගයේ තිරප්පනේ අලිස්ථාන ප්‍රදේශයේ 111 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද සවස් 3:30ට පමණ රිය අනතුරක් සිදු වුණා. කැකිරාව සිට අනුරාධපුරය දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළෙන්සැලක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන විට වෑන් රථයේ 16 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් කාන්තාවන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. දැන් ක්‍රීඩා පුවතක්. ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තවමින් පවසා ඇත්තේ තමන් COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවයි. ඔහු පසුගියදා නිමා වූ ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවා. මේ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් සහ ඇවිදීමේ ඉසව් නිමා වුණා. 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ විවෘත මැරතන් තරඟාවලියේ පිරිමි සහ කාන්තා ඉසව් ඊයේ කතරගමදී ආරම්භ වුණා. කිලෝමීටර් 42කට අධික දුරකින් යුක්ත වූ මෙහි විවෘත පිරිමි ඉසව් ජය ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කරමින් පැමිණි එම් සිවරාජන් සමත් වුණා. කාන්තා ඉසව් ජයගත්තේ මධ්‍යම පළාත නියෝජනය කළ WELV ක්‍රිෂාන්තනී. මේ අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟ අද උදෑසන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගමදී පැවැත්වුණා. කිලෝමීටර් 20ක දුරකින් යුක්ත මෙම ඉසව්වේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතේ DMIA සඳරුවන් දිනාගත් අතර කාන්තා ශූරතාව බස්නාහිර පළාතේ UV කල්හාරේ දිනාගත්තා.
මේ තමයි අද දවසේ වැඩි අවධානයකට ලක් වුණු පුවත්. ඔව් ඒ ගැන වැඩි විස්තර සමගින් අප රාත්‍රී 8ට ඔබ මුණ ගැසෙනවා. සුබ රාත්‍රියක්. ඇනවුම් කරන සියලු